උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විසිරුවා හැරීමට ප්‍රචාරය කිරීම උතුම් ධර්ම දානය සිදු කිරීම සඳහා හෝමාගම ක්‍රිස්ටස් හෝම්ස් පදිංචි දමයන්ති සිල්වා මහත්මියගේ මූලිකත්වයෙන් පවුලේ සියලු දෙනාත් ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු පිරිසත් දායකත්වයේ දරලා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන මහා පුණ්‍ය ශක්තිය අද්දින්ට පරලෝසපත් වී වසර 25ක් සපිරෙන ආදරණීය පියාණන් වන චල්මන් ආතර්ද සිල්වා මහතාටත් පරලෝසපත් වී වසර 27ක් සපිරෙන ආදරණීය මෑණියන් වන ෆ්ලොරන්ස් තිලකරත්න සිල්වා මහත්මියටත් පරලෝසපත් වී වසර 13ක් ගෙවෙන සොහිරාවන උපාලිද සිල්වා මහතාටත් මෙම ධර්ම දානමේ කුසලයේ හේතු කොටගෙන මේ බුද්ධෝත්පාද කාලයේ තුලදීම ඉක්මන් භවයකදී නිවන් පූර්ණේ කර ගැනීමට ලැබේවා කියා දායක පින්වතුන් එකසිතින් ප්‍රාර්ථනා කරනවා. මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී සසර දුක් නිමා කර ගනිත්වා. සුජීවත්ව සිටින සියලු සහෝදර සහෝදරියන්ටත් ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය හා දීර්ඝායස ලැබේවා. ඉක්මන් භවයකදී නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ සද්ධර්මයේ උපකාරී වෙත්වා. ගෞරවනීය දේශකයන් වහන්සේ වෙන පූජ්‍ය මීමුරේ ධම්මවන් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිර්වාණාභෝධය ලැබීම පිණිස මේ පුණ්‍ය ධර්මයන් හේතු පාරමිතාවක් වේවා. සීල ලෝකවාසීන්ද කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වී නිරෝගී සම්පන්නිය ලබත්වා කියලා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියලා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේතේ භික්ඛවේ භික්ඛු සීල සම්පන්නෝ සමාධි සම්පන්නෝ පඤ්ඤා සම්පන්නෝ විමුක්ති සම්පන්නා විමුක්ති ඥාන දර්ශන සම්පන්නා දස්සනම් පහම් භික්ඛවේ තේසම් භික්ඛූණං බහුකාරං වදාමි තීති. ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ ධර්මශ්‍රවණාබිලාසී සදහවර පින්නතුනි, ඔබ අපට ලබා තිබෙන මාතෘකාව නිවන් මගට හේතු වන සප්ත බොජ්ජංග ධර්ම මූලික කරගෙන සිදු කරනු ලබන ධර්ම දේශනාවක්. ඔබේ මේ ඉල්ලීම ඉටු කිරීම සඳහා සංයුත්ත නිකායේ 5.2 ප්‍රතිහි පවතිනා වූ මහා වග්ගයේ පවතිනා වූ සීල සූත්‍රය ධර්මදේශනාවක් සඳහා මගේ ධර්මදේශනා ලේඛන මාලාවේ අඩංගු වෙලා තිබුණා. ඔබට ඒ ගැලපෙනවා හොඳටම. පළමුව යමක් පැහැදිලි කරලා ඉන්න ඕන. බොජ්ජංග වලට එරෙහිදී කාමාංග. කාමාංග වලට එරෙහිදී බොජ්ජංග. මේ දෙකම සිතෙහි වැඩෙන ධර්මතා දෙකක්. කාගාවද කාගේ ගාවද කාමාංග වැඩෙන්නේ? පෘථග්ජන පුද්ගලයන් ගාව. ඔවුන් කාමයන්ට රුචි, කාමයන් පිටුපස ලුහු බඳිනවා, කාමයන් ඉටු කරගන්නට සිතින් සැලසුම් කරනවා. ඒක විවිධ කාම. ඒ සැලසුම් කිරීමේදී ඔහුගේ සිතේ වැඩෙන අංග කාමාංග කියලා කියනවා. එතකොට කාමාංගයි බොජ්ජංගයි එකට වඩන්න බෑ. කාමාංග භවාංග, බොජ්ජංග බෝධාය සංවත්තිති. බොජ්ජංගෝ බොජ්ජංගෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ බොජ්ජංගෝති උච්චති. මේ භික්ෂුවක් බුදුන් වහන්සේගෙන් කරුණු පැහැදිලි කරගන්න ඉදිරිපත් කරන ප්‍රශ්නය. තථාගතයන් වහන්සේගේ පිළිතුර බෝධාය සංවත්තති භික්ඛු බොජ්ජංගාති උච්චති. අවබෝධයේ පවසින පිළිපස පවතිනා වූ කාරණා ටිකට බොජ්ජංග කියලා කියනවා. මොන අවබෝධයද? නිර්වාණ අවබෝධය. එහෙනම් නිර්වාණ අවබෝධයේ පැත්තට යනකොටයි බොජ්ජංග වැඩෙන්නේ. නිර්වාණ අවබෝධයට යත් පැත්තට මොකද යන්න ඉස්සර වෙලා කරලා ඉන්න ඕන. නිකම්ම බොජ්ජංග වඩන්න පුළුවන්ද? බොජ්ජංග වැඩෙන්නේ මොන මනසේද කියන කාරණාව අපි හොයලා බලන්න වෙනවා. ඒ සඳහා මම ඉහතින් ගත්තා වූ දහම් පාඨය ඇතුළත් කර ඇති තවත් කරුණු කීපයක් ඔබට පැහැදිලි කරන්න මම කැමතියි මේ මොහොතේ. කුමක්ද මා කියව පාඨයේ පවතින්නේ? මහණෙනි, යම් භික්ෂුවක් එදා සසුනේ හැටියට මේ සීල සම්පන්නා, සමාධි සම්පන්නා, ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට ඒක හරියනවා. ඒ යම් කෙනාට සීල සම්පන්න වෙද්ද, සීලයෙන් සම්පූර්ණ පරිපූර්ණ
යුක්ත වෙද්ද. සමාධියෙන් පරිපූර්ණ යුක්ත වෙද්ද. ප්‍රඥාවෙන් පරිපූර්ණ යුක්ත වෙද්ද. විමුක්ති සියෙන් යුක්ත වෙද්ද. විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්ත වෙද්ද. මහණනි මේ භික්ෂූන්ගේ දැක්ම බොහෝ උපකාරයයි මම කියමි. අන්න. පළමුව ඉබඳු අධ්‍යාත්මික ගුණ වගාවෙන් යුක්ත අධ්‍යාත්මිකයේ පැහැදිලි කිරීමට හැකියාවක් ඇති කෙනෙකුගේ දැක්ම බොහොම උපකාර වෙනවයි කියලා තථාගතයන් වහන්සේ වදාහරනවා. ඒ පමණක් නෙමෙයි. සවනම් පහං භික්කවේ තේ සම්බික්ඛූනම් බහූකාරං වදාමි. එතන තව කීපයක් තියෙනවා ඔක්කොම එකට කියලා ඉන්නම්. උපසංකමහං භික්කවේ තේ සම්බික්ඛූනම් බහූකාරං වදාමි. පෛරුපාසම් පහං භික්කවේ තේ සම්බික්ඛූනම් බහූකාරං වදාමි. අනුස්සතෙන් පහං භික්කවේ තේ සම්බික්ඛූනම් බහූකාරං වදාමි. අනුපජ්ජම් පහං භික්කවේ තේ සම්බික්ඛූනම් බහූකාරං වදාමි. තවත් එහාට තියෙනවා. එක වචනයක් විතරයි මම සාමාන්‍ය ඔබ වෙනෙන් අඩු කරන්නේ. අනිත් ටික ඔක්කොම කියනවා. මහණෙනි භික්ෂූන්ගේ ධර්මය ඇසීම බොහෝ උපකාරයයි මම කියමි. මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිජාසන යුක්ත කෙනෙක් නැත්නම් ඔබ උන් හමුවට ගියොත් එහෙම ඔවුන් ඔබට ලෞකික අභිවෘද්ධිය පැහැදිලි කරලා ලෝකෝත්තර අභිවෘද්ධියට පාර කියලා දෙනවා. ඒකනේ බුදු සමයේ මඟ. එතකොට ඒක තමයි ලැබෙන උපකාරය. මහණෙනි එම භික්ෂූන් වෙත එළඹීම බොහෝ උපකාරයයි මම කියමි. එතකොට උන්වහන්සේලා වෙත එළඹෙන්න වෙනවා. එළඹිලා පවණක් මදි. පෛරුපාසානය කියලා කියන්නේ ඇසුරු කිරීම. ඇසුරු කිරීමත් බොහෝ උපකාරයි කියලා කියනවා. අන්න ඊළඟ වචනේ තමයි මම 100%කට එකඟ වෙන්නේ නැත්තේ සහ අවසර දෙන්නේ නැත්තේ. මේ ඒක එදා යුගයේ පැවිදි වෙන්න කැමති අයට නම් හොඳයි. ඒ භික්ෂුන් අනුව පැවිදි වීමත් බොහෝ උපකාරයි මම කියමි. ඔව්. දැන් අපට තේරෙන කාරණේට අනුව ඔබට පැවිදි වෙන්න යෝජනා කරන්න බෑ අපට. එහෙනම් ඒක නැතුව අනිත් කාරණා ටික එළමිලා කරුණ ඇසුරු කරලා ධර්මයේ තේරුම් ගැනීම අවශ්‍යයි. ඇතිනේ බලමුකෝ. කවර හේින්ද යත් තංකිස්ස හේතු තතාරූපං භික්ඛවේ භික්ඛූණං ධම්මං සුත්වා ද්වේන ූපකට්ටෝ විහෙරති කාය ූපකාසේනච චිත්ත ූපකාසේනච. ඔන්න ධම්මං සුත්වා මතක තියාගන්න. උන්වහන්සේලාගෙන් ධර්මය ඇහුවෙන් පස්සේ ධර්මයේ තේරුණයින් පස්සේ මහණෙනි එබඳු භික්ෂූන්ගේ දහම් අසා කාය විවේකයේ චිත්ත විවේකය යන උභය විවේකයෙන් යුතුව වෙසේ. අන්න ඒ ධර්මයේ දහම් අසා ධර්ම මාර්ගයේ ගත්තහම ඔහු මේ කාමාංග වඩන්න කැමති වෙන්නේ නැහැ. කාමාංග නිසා දුක ලබා දෙන බව සහ භවගාමීත්වය ලැබෙන බව ඔහුට ධර්මයෙන් තේරේවි. අනතුරුව කාය චිත්ත කියන්නේ කය සිතේ දෙකේ නෙමෙයි. ඔයකද ඔය මේ සෝබන චෛතසික 25 කාය චිත්ත කියලා තියෙන එක විග්‍රහ කරන්නේ කය සහ සිතේ කියලා නෙමෙයි සිතේ සහ සිතවිලි වල ප්‍රධාන සිතනේ මේකේ. එතකොට එහෙනම් ඒ සිතේ සහ සිතවිලි වල අර කාමාංගයන්ගෙන් එන්නා වූ දැවිල්ලට තැවිල්ලට පීඩණයට තියෙන අකමැත්තට තමයි ඔය විවේකය කියලා කියන්නේ. දැවෙන්න තැනට කැමති නැහැ. උභය විවේකයෙන් යුතුව වෙසේ. හෙතෙම එසේ වෙන්ව වසන්නේ අර භික්ෂූන් විසින් දේශනා කරලා තේරුම් ගත්තා වූ තං ධම්මං අනුස්සරති අනුවිතක්ඛේති. ධර්මයේ සිහි කරනවලු. දැන් ධර්මයේ සිහි කරනවා කියලා කියන්නේ කියලා දීපු සූත්‍රයේ මතක් කරනවා හරි බණ කතාව සිහි කරනවා නෙමෙයි. ඒ සූත්‍රයෙන් කියලා දුන්න ධර්මය මොකක්ද? දැන් මේ පළවෙනි එකට මේ සිහි කියලා කියන්නේ. මේ සිහි එන්න ඉස්සර වෙලා අර ටික ඕන නේද? ඔබ කල්පනා කරනවද ඒ ටික නැකුව නිකම්ම ගොජ්ජංග වැඩේ කියලා? ඒ නිසා මා දකිනවා ධර්මස්සවණේකට ධර්මයේ වටහා ගැනීම පුද්ගලයා ධර්මයේ හැසිරීම තුළ වැඩෙන්නා වූ අංග 7ක් තමයි බොජ්ජංග කියලා කියන්නේ. මේ ධර්මයේ කියන පදයට බණ කතාවක් හරි සූත්‍රයක් හරි නෙමෙයි. එයින් කියවෙන බුදුවරු ලෝකට හෙළි කළා වූ ධර්මය. ඒ ධර්මයනේ වැටහෙන්නේ.
ධර්මයේ වැටෙනවා කියන එක අද කල්පනා කරනකොට කතන්දරයක් නැත්තම් කතාවක් තේරෙනවට නෑ. ඒ තුලින් පෙන්නපු කාරණේ ධර්මයේ පෙන්නන්නේ. එතකොට එහෙනම් ඒ ධර්මය වැඩි දියුණු කරන්න ධර්මයට යොමු වෙන්න තමයි සිහිය යොමු වෙන්නේ. අර කාමාංගයන් ඉවත් වී කාමයන්ගයන් නැත්තම් කාමාංගයන් නසන්ට තමයි සාමාන්‍යයෙන් කාමාංග ගැන කතා කරොත් මෙහෙම කියන්නම් මම. සම්කිසි පුද්ගලයෙකුට යම්කිසි ආසාවක් තියෙනවා. මේ ආසාව ඉටු කරගන්න ඔහුගේ විවාහය හරි ඔහු විවාහ වෙලා නැති බව හරි එහෙම නැත්නම් අදාළ කෙනාට තියෙන තහංචි හරි නොයෙක් කාරණා තියෙනවා. දැන් මොකද කරන්නේ? ඔහු මේ සියල්ල ඔත්තු බලා ක්‍රම බලා වෙලාවක් එනකල් කල් මරනවා නැත්නම් හොරගල් අහුලනවා. අන්න එතකොට ඒ පුද්ගලයා තුළ වැඩෙන්නේ ඒ ඉටු කරගන්න අවශ්‍ය සියලු දේවල් කාමාංග වඩනවා. එතකොට ඒ තුළ විතක්ක ਵਿਚාර වීම තුළනේ කාමාංග වැඩෙන්නේ. කාමච්ඡන්දේ වැඩෙනවා එතකොට. ඉඩ හම්බෝනේ නැත්නම් ඊට පස්සේ ව්‍යාපාදයක් මතුවෙනවා අපෝරුවට. ඔය සමාජයේ තියෙන කාමච්ඡන්දේ ඉඩ හම්බුනේ නැතුවම මරලා දාපු තැන් ඒ ව්‍යාපාදේ උස්සන් වෙච්ච එකනේ. එතකොට මෙන්න මේවා ඒ පවතිනා වූ දුක තේරෙන්න ඕන. මේ දහම් මසා කියන පදයට දැන් මට මෙතෙන්ට දහම් ටිකක් කියලා දෙන්න නැතුව බොජ්ජංග ගැන කතා කරන්න බෑ. අන්න එතරයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා අපි ටිකක් වෙලා දහම් ගැන කතා කරලා ඊට පස්සේ බලමු ඒ ඔස්සේ බොජ්ජංග වලට යන හැටි පැහැදිලි කරගන්න. දැන් මා දකිනවා මේ බොජ්ජංග කියලා 아무තු දහමක් නැහැ. තථාගත බුදු පියාණන් වහන්සේ වදාළ ත්‍රිලක්ෂණය මෙනෙහි කරයිද, චතුස්සත්‍ය මෙනෙහි කරයිද, පටිච්චසමුප්පාදේ නිරෝධය මෙනෙහි කරයිද, කර්මක්ෂය කිරීමේ කර්මය මෙනෙහි කරයිද, එහෙම නැත්නම් මරණ සතිය මෙනෙහි කරයිද. ඒ ඕනෑම මෙනෙහි කිරීමක් තුළ පාර ධර්මයට එතකොට ඒ ඕන එකක් තුළ වැඩෙන අංග ටිකක් තමයි බොජ්ජංග කියලා කියන්නේ. අන්න එහෙමයි තේරුම් ගන්න ඕනේ. බොජ්ජංග කියලා වෙනම පෙළක් නැහැ. ඕනෑම ධර්මයක් සිත පිරිසුදු කරන කෙලෙසුන් නැසන ධර්ම මාර්ග කීපයක් මම ඔබට අර පෙන්නුවේ. මෙන්න මේ ධර්මයක් තේරුම් ගත්ත පුද්ගලයාගේ ඒ ධර්මයේ තුල ක්ලේශයන් ප්‍රහීන වෙමින් මගඵල නුවණ වැඩෙනකොට ඒකත් එක්කලා කාමාන්ගයන්ගේ න්‍යාමම බොජ්ජංගයන්. එහෙනම් ධම්මං සුත්වා ධර්මය අසා අර කියන පෛරුපාසරයෙන් භජනයෙන් ළඟට ගිහින් කතා බහ කරලා ධම්මං සුත්වා කියන එකේ තේරුම නිවන් මඟ පැහැදිලි කරගන්න. දැන් මේක අපි විනාඩි 5ක් 10කින් පැහැදිලි කරගනිමු. ධර්ම ශ්‍රවණය කළ අය වශයෙන් ඔබට තේරෙනවානේ මතක් කරලා තිබෙනවා තථාගතයන් වහන්සේ ත්‍රිලක්ෂණයේ දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුළ. චතුස්සත්‍ය දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුළ. පටිච්චසමුප්පාද නිරෝධය දකින්න දේශනා කළේ පංච උපාදානස්කන්ධය තුළ. ඒ පංච උපාදානස්කන්ධය ඔබට තේරෙන්න ඕනනේ. අනිත් ඒවාත් එහෙමයි. සතිපට්ඨානයත් එහෙමයි, මරණ සතියත් එහෙමයි. කර්මක්ෂය කිරීමේ කර්මයක් අරමුණ තුළනේ තියෙන්නේ. ඒ මොහොතේනේ. එතකොට ඒ අරමුණේ ජීවිතයට එන්න තරම් ඔබට අවබෝධයක් තියෙන්න වෙනවා. ජීවිතය අවුරුදු 100ක් වුණාට වර්තමානයේ අපි ගත කරන්නේ අරමුණක් මත. ඔබ යන ගමන කොතරම් දුර වුණත් පාගමනක ඔබ ඉන්නේ දෙපා මත නැත්තම් තනි පාදයක් මත වේගෙන් යනවා නම්. හැම මොහොතෙම අඩි මාරු කරනකොට එකක් තිබ්බ වෙනකොට අනික ඉස්සෙලා ඉවරයිනේ. අනිත් තනි පාදයක් මත ගමනක් යන කෙනෙක් හැම විටම ඉන්නවා වගේ ඔබ හැම විටම වර්තමාන ස්කන්ධ පංචකයේ මත ඉන්නේ. වර්තමාන ස්කන්ධ පංචකය කියන්නේ ඔබේ ශරීරය නෙමෙයි, ඔබේ ශරීරය පවත්වන්නා වූ බලවේගය. ඒ බලවේගය උපදින්නේ ඔබ ඇසුරු කරගත්ත දේවල් ආශ්‍රයෙන්, ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හෝ සිතින් උපදින අරමුණක් ඔස්සේ අරමුණ තුල. අරමුණට රූප කියනවා, ඒක විඳිනවට වේදනා කියනවා, ඒක හඳුනනවට සංඥා කියනවා, ඒකේ ඇලෙනවා ගැටෙනවට සංකාර කියනවා, ඒ ටික දැනගන්නවට විඥාන කියනවා. දැන් මෙන්න මේ ස්කන්ධ පංචකය සමස්ත සත්ත්ව වර්ගයාගේම ජීවිතයේ ඒකකයයි. මේ ඒකකයේ තම තමන්ට කැමති පරිදි වරද්දා ගන්නවට පංච උපාදානස්කන්ධය කියලා කියනවා. ඒක එක විදිහට වරද්දාගන්නේ නැහැ. තම තමන්ට කැමති පරිදි ඒවත් එක්කලා ඇලෙනවා ගැටෙනවා. එතකොට අන්න දැන් මේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයට බත් කරගත්තන් පස්සේ ඒකේ තියෙන අර රූප තණ්හා වෙනවා, ශබ්ද තණ්හා වෙනවා, ගන්ධ තණ්හා වෙනවා. ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන්ට ඇලෙන එකට රූප ශබ්ද ගන්ධ රස තණ්හා කියලා කියනවා. දැන් තණ්හා පැත්තට කාමාංග කියලා කියනවා. ඒවා ඊට පස්සේ ඉටු කරගන්නට යොදන නොඑක් වර්ගයේ උත්සාහ ප්‍රයෝග කපටිකයි රාජකම් වලින් කාමාංග තමයි වඩන්නේ.
කාමාංග වැඩෙන්න නිවීමෙන් ඈතට යනවා, දුක් වැඩි වෙනවා. අන්න ධර්ම දේශනාවක් තුළ මේක පැහැදිලි කරලා දානවා. එතකොට පංච උපාදානස්කන්ධය විසින් නිවීම වහනවා. මොකද පංච උපාදානස්කන්ධයේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද තියෙනවා. ඒවට කියන නීවරණ කියලානේ. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ උපාදානයෙන් මිදුණා. උන්වහන්සේ පැහැදිලි කරව වදාරනවා මේ පංචස්කන්ධයට එන දේ මගේ ආත්මකට දකින තාක් කල් මම බුද්ධ කීවේ නෑ. එහෙනම් පංචස්කන්ධයේ ආත්මය කාමාංග අනාත්මය පැත්තට තමයි බොජ්ජංග තියෙන්නේ. පංචස්කන්ධයේ අනාත්මය සමග උන්වහන්සේට හමු වුණ දේ ධර්මය. එතකොට ඔබටත් ධර්මය හමු වෙන්න මේ පංචස්කන්ධ නම් වූ ධර්මතාවය තුළ අනිදුක්ඛානාත්මෙන් හරි දුක නැති වූ තැන මාර්ගයෙන් හරි පටිච්චසමුප්පාදේ නිරෝධයෙන් හරි කර්මක්ෂය කිරීමෙන් හරි ඒ එකකින් ඔබ මේ ධර්මයට යන පාර තෝරන්න ඉන්න වෙනවා. අපි මේ හැම එකක් තුළින්ම මේක පැහැදිලි කරලා තිබෙන බැවින් මේ වෙලාවේ කාලය හුඟක් ගන්නේ නැත්තේ අපි. අන්න එතකොට ඒබඳු පුද්ගලයෙකුට වැටහෙනවා මේ ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ නිස්සාර සිතුවිලි. මේවා උපදවාගෙන නිදි නැතුව දවල් රැතෙත්සේ හිතින් දැවෙන වැරුණාම දැවෙන්න දෙයක් මේවා ඇත්තෙත් නැහැ. නිකම් පිච්චෙන වැරුණාම ලැබෙන දෙයක්වත් නැහැ. මොනවට මේ සිතුවිලි වල බරපතවගෙන දැවෙනවාද කියලා තේරුම් ගත්ත පුද්ගලයෙකුට තථාගතයන් වහන්සේ ඕවා නැතුවම තියෙන තැනක් පෙන්නනවා. සිතේ ඕවා නැතිවම තිබෙන තැනක් පෙන්නනවා. ඒ තැන ඉදම්පි ධම්මේ රතනං පනිතං හේතේන සත්‍යේන සුවත්ති හෝතු. මේද ධර්මයේ තියෙන උතුම් රත්න භාවයක්. මේ සත්‍යයෙන් සත්වෙන් සෝ වේවා කියලා ඔය මගේ රතන සූත්‍ර පැහැදිලි කිරීම වල ධර්ම රත්නයේ ගුණ වෙන් කරන විස්තර කරන ගාථා දෙකක මම මොක ධර්මයේ කියන්නේ නිවීමට කියලා ඇති. අන්නේ ධර්මයේ සිහි කරනවා කියන එක තමයි මේ පෙන්වන්නේ ධම්මං අනුස්සරති අනුවිතක්කේති. ඒ කියන්නේ නැවත නැවතත් හිත යොමු කරනවා. මොකද අපට මේ වගේ තත්ත්වයක් තේරුම් ගත්ත පුද්ගලයෙකුට තේරුම් ගත්ත පමණින් Tamanගේ උපන්න කුසල් ටික දුරු වෙලා නැහැ. ඒවා අතීතයෙන් ඇවිදින් ඔබට තර්ජනය කරනවා. uppannං කාම විතක්කං, uppන්න ව්‍යාපාද විතක්කං, uppන්න විහිංසා විතක්කං කියලා කියන්නේ ඔබට තර්ජනය කරනවා මේ කෙලෙස් සතුරා. අන්න ඒ මොහොතේදී ඒව ඔස්සේ යනවද? එහෙම නැත්නම් ඒව අතහැරලා උපේක්ෂා සහගත වෙලා ධර්මයට තැන දෙනවද? අන්න මේ තේරුම් ගත්ත පුද්ගලයාට ඒ සඳහා මේ අනුගමනය කරන ප්‍රතිපදාවකදී තමයි දැන් මෙතන පෙන්වනවානේ ඒ දහම සිහි කරයි පුන පුනාසිතයි. ඒ දහම කීවේ අර සංසුන් බව. මේ ලෝභ දේශ මොහයන් වෙනත් අරමුණකින් යටපත් කරගෙන අරමුණක් තුල ආයතනයක් හදාගෙන ඉන්න සංසුන් බව සමාධිය නෙවෙයි මේ කතා කරන්නේ. අරමුණකට නොඇලීමෙන් අරමුණු වල එන්න තියෙන හේතු ඉවර වීමෙන් ඇතිවෙන්නා වූ අසීමිත බවක්. එතකොට ඒක මේ ඇසුරු කරලා ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට ගිහි පැවිදි ભેදයෙන් තොරව මෙහෙම සිත තුළ නීවරණයන්ගෙන් වද නොදෙන විවේකස්ථානයක් තියනවා නේද කියලා තේරෙනවා. ඒ තේරුණ පුද්ගලයා ඔය හුදකලාවට කැමති කියලා කියන්නේ. අර අවුලේ ඉන්නවට වඩා මේ නිර්වුල් බවට වෙලා ඉන්න කැමති. ඒ සඳහා ඇතිවෙන අවුල අයින් කරන්න. චිතේ ඇතිවෙන ආ පීඩණයෙන් ඉවත් වෙන්නට ඔහු මේ උපේක්ෂාවට පත් වෙන්නට සංස්කාරයන්ගේ අනිදුක්ඛානාත්ම වශයෙන් බලීම, එහෙම නැත්නම් මාර්ගය, එහෙම නැත්නම් කර්මක්ෂය කිරීම, එහෙමත් නැත්නම් පටිච්චසමුප්පාද ධර්මතාවය අනුව නම් නිරෝධය දකමින් මේ ඒ මොහොත හටගත් ස්කන්ධ අනාගතයට පවතින්නේ නැතුව ඉවර කරන්න මහන්සි වෙනවා. ඔන්න ඔය කාරණාව පැයක් හෝ දෙකක් හෝ තුනක් ඔස්සේ ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න. බොජ්ජංග වලට යන්න ඉස්සර වෙලා බොජ්ජංග වළංගු වෙන්නේම ආර්ය මාර්ගය සඳහා, බොජ්ජංග වළංගු වන්නේම සෝවාන් වලින් එහා පැත්තට බව කවදා හරි තේරුම් ගන්න අද නැත්නම්. එහෙම නැත්නම් පෘථග්ජන භාවයේ ඉඳගෙන බොජ්ජංග කියලා જાතියක් වඩන්න යන්න එපා. මොකද බෝධාය සංවත්තති කියන එක තියෙන පෘථග්ජනයින්ට නෙමෙයි ආර්ය පුද්ගලයින්ට. දැන් ඊට පස්සේ එහෙම වුණොත් වෙන දේ තමයි මට මේකේ පැහැදිලි කරන්න තියෙන්නේ. පළවෙනි එක මොකද්ද? සෝ තථා උපකට්ඨෝ විහරන්තෝ.
ඒ තේරුම් ගත්ත පුද්ගලයා ඒකෝ උපකට්ටෝ අර විවිධත්වයෙන් විවිධ අරමුණු වලින් වෙන්ව වාසය කරන එක. ඒ කියන්නේ හුදකලාව කියන එක. එහෙම නැත්නම් කාමයන්ගෙන් වෙන්ව වාසය කරන්න තියෙන කැමැත්ත උපකට්ටෝ කියන එක. එතකොට වාසය කරනවා. එතකොට වාසය කරමින් අර නිර්වාණය අරමුණු කරනවා. ඒ දහම සිහි කරයි කියන්නේ ඒක. නැතු මේ ත්‍රිපිටකයේ තියෙන කතන්දර ටික ඔක්කොම සිහි කර කර ඉන්නවා කියන එක නෙමෙයි ඔය පෙන්වන්නේ. ධර්ම දේශනා 18 19 සිහි කර කර ඉන්නවා කියන එක නෙමෙයි පෙන්වන්නේ. ඒ ඔස්සේ පෙන්නපු දහමක් සිහි කරනවා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. යස්මින් සමේ භික්කවේ භික්ඛු යතා උපකට්ටෝ විහෙරන්තෝ තන් ධම්මං අනුස්සරති අනුවිතක්කේති සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ තස්ස භික්ඛුනෝ ආරද්ධෝ හෝති. අන්න දැන් තේරුණාද? අපි බලමු සිංහලෙන් හොයා ගන්න. මහණනි මෙතන නම් මේ ඒ භික්ෂුවකට අයවදාරලා තිබෙන්නේ ඔබ නම් ඔබ. හරිද? එම පුද්ගලයා යම් කලක යම්සේ කාමයන්ගෙන් ඒ වගේ දේවල් වලින් නැත්නම් අර උපකට්ටෝ විදිහට වාසය වෙන්න වසන්නේ ඒ ධර්මය සිහි කරේද? එතකොට අර කාමයන්ගෙන් වෙන්වීමෙන් එහෙම නැත්නම් ඒවා බැහැර කිරීමෙන් සිහි කරන්නේ මොකද්ද? ධර්මයේ සිහි කරේද? පුන පුනා සිහි කරේද? පුන පුනා සිතාද? ඒ සමයෙහි ඒ මහණෝ විසින් සති සම්බොජ්ජංගේ පටන් ගන්නා ලද්දේ වෙයි. දැන් එතකොට සති සම්බොජ්ජංගේ පටන් ගන්නෙ දහම සිහි කරනකොට නේද? කාමයේ සිහි කරනකොට ධම්ම සම්බොජ්ජංග පටන් ගන්න නැහැ කියන එක මම කීවා නේද කල් තියාම. ඒ නිසා කාමයේ සැපතෙන මිනිසා දවල් රෑ දෙකේ නීතියට හොරෙන් සහ අනික ඔක්කොටම හොරෙන් ඒ පිටිපස්සේ ලුහු බඳින්න සැලසුම් හදන්නේ. ඒ මිනිස්යාගේ වැඩෙන්නේ කාමාංග කාමච්ඡන්ද ව්‍යාපාද ඒව වැඩෙන්නේ. ඒකට කාමාංගනේ වැඩෙන්නේ. දැන් මේ ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා බඹසර නිවසන්නේ. නිවීම පිණිස. එතකොට එහෙනම් කාමයන්ගෙන් යටපත් කරලා හරියන්නේ නැහැ. කාමච්ඡන්ද ප්‍රහීන වෙන්න වෙනවා. අන්න ප්‍රහීන වෙන්නීම සඳහා මොකද කරන්නේ? මේ එන අරමුණු ඇලෙමින් ගැටෙමින් නිමා කරන්න නැතුව උපේක්ෂාගත වෙන්න නැවත නැවතත් ඒ එන අරමුණු කෙරෙහි සිහියෙන් බලනවා. එතකොට මොකද පෙන්වන්නේ? සති සම්බොජ්ජංගේ පටන් ගන්නවා කියන්නේ එතකොට නේද? සති සම්බොජ්ජංගං යස්මින් සමේ භික්ඛු භාවේති සති සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පාරිපූරින් ගච්ඡති. යම් කලක මහන සති සම්බොජ්ජංගේ වඩාද භාවිතා කරනවාද කියන. එවිට ඔහුගේ සති සම්බොජ්ජංගය වැඩිමෙන් පරිපූර්ණ නැත්තම් සම්පූර්ණ වේ. ඒ කියන්නේ සතිය ආත්මයට කාමාංගය කෙසේ වෙතත් අනාත්මය දකින්ට පිළිවෙලින් මේ ඒ පැත්තට යොමු වුණා වූ ඇස කාම නිරෝධයට ව්‍යාපාද නිරෝධයට ඒවා නිරෝධයට යොමු වුණා වූ ඇස පුළුල් වෙනකොට අපි කියනවා සතිය පරිපූර්ණ වෙනවයි කියන එක. සෝ තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනන්ති පවිචරති පරිවිමං සමාපජ්ජති. ඔන්න දැන් ඊළඟ වචනයට පාර පෑදෙන හැටි හොයාගන්න පුළුවන්. එසේ සිහි ඇතිව වෙසෙන්නේ ඒ දහම නුවණින් සොයයි. මොකද්ද නුවණින් හොයන්නේ? සංසුන් සමාධිය. නිවුණ තැන. තමන්ට හම්බ වෙලා තියෙන එක හැමදාම ස්ථාවර කරගන්න. අනික්ව ස්ථාවර කරගන්න බෑ නැති වෙනවානේ. දැන් කාමාංග ව්‍යාපාද ස්ථාවර කරගන්න හැදුවට බෑ. මොකද ඒවා තියාගන්න බැරි දේවල්. ඔය සංඛාරානේ සංඛාර අනිච්චාදී නැත්තම් සංඛාරා පරමා දුක. බුදුරහාමුදුරුවෝ සංඛාර නිරෝධයනේ පෙන්වුවේ. මේ සංඛාර නිරෝධය තමයි මේ පෙන්වන්නේ නුවණින් සොයයි. හරිද? නුවණින් සොයාද නුවණ හසුරවාද. ඒ සඳහා සොකිය නුවණ හසුරවන්න ඕන විවේකයේ අරගෙන ඉඩ ඇති වෙලාවට. විමසීමට පැමිණේද?
දැන් එතකොට නිවීම නැමැති ධර්මය හෙවීම සඳහා සොයාද හසුරුවාද විමසයිද. ඒ තමන්ගේ සිතේ ඊට ඇතිවෙන්නා වූ බාධක දුරු කිරීම සඳහා මෙන්න මෙහෙම සොයාද විමසාද එහෙම නැත්නම් නුවණ හසුරුවාද ධම්මවිචය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ තස්ස බික්කුණෝ ආරද්ධෝ හෝති. සති සම්බොජ්ජංගයේ පදනම් කොටගෙන අන්න ඊට පස්සේ මොකද පෙන්වන්නේ? ඒ මහණහු විසින් නැත්නම් ඔහු විසින් ධම්මවිචය සම්බොජ්ජංගයේ පටන් ගන්නා ලද්දේ වෙයි. එනම් මේ කාමච්ඡන්ද ව්‍යාපාද යට කරන්න නෙමෙයි ප්‍රහීන කරන්නට ඔබ ක්‍රමයක් හදාගන්න වෙනවා. ඒ ක්‍රමේදී ඒවා ප්‍රහීන කරන්නට ඒවා හොයන්න වෙනවා. හැංගිලා ඉන්න තැන් ඒවා හැටිපාට දකින්න හම්බ වෙනකොට ඒ ධර්මයන් පිළිබඳ ਵਿਚාරණයකනේ ධම්මවිචය කියලා කියන්නේ. ඒවා කාමච්ඡන්ද ධර්මද ව්‍යාපාද ධර්මද සතර දුක්ගෙන දෙන ධර්මද කියලා හොයලා බලන්න ඕනේ. හොයලා බලන ආකාරය තමයි මේ පෙන්වන්නේ. නුවණින් සොයාද අපි ගම්මුකෝ ඒ වෙලාවේ නිවීම කියන එක වෙනකොට හිතට උපන් දහම් කියලා. ඒ දහම් පිළිබඳ Tamanට මේකෙන් සැපතක්ද ගෙනත් දෙන්නේ දුකක්ද ගෙනත් දෙන්නේ සංසාරයේද ගෙනත් දෙන්නේ නඩු හබේට යන්න පාරක්ද ගෙනත් දෙන්නේ ශාරීරික සෞඛ්‍යද නැති කරන්නේ මේ උපන් තර්ජනය විසින්. අන්න ඒකට කියනවා නුවණින් සොයනවා කියලා. නුවණ හොයනවා විතරක් නෙවෙයි ඒ මෝඩ වැඩේට නොයන්ට නුවණ හසුරවන්න පුළුවන් වෙන්න වෙනවා. මම නම් මේ වදේට අහු වෙන්නේ නැහැ. මම නම් මේ කොස්සේ යන්නේ නැහැ. මම නම් මේ මුග්ධ තීරණේ ගන්න නැහැ කියලා තීරණයක් ගන්න තරම් නුවණ හසුරවන්න පුළුවන්කමක් තිබෙනවා. අන්න ඒ විදිහට අරමුණක් පාසා Taman මේකට එකතු වෙනවද මේක මුදා හරිනවද මේකෙන් මිදෙනවද කියන ආකාරයට නිරන්තරයෙන් අරමුණෙන් අරමුණට විමසිලිමත් වෙනකොට එයා ළඟ වැඩෙන්නේ මොකද්ද? ධම්මවිචය සම්බොජ්ජංගේ උපදිනවා. තේරෙනවද? හරි. මොකද වෙන්නේ ඊට පස්සේ? ධම්මවිචය සම්බොජ්ජංගං යස්මින් සමයේ බික්ඛු භාවේති. ධම්මවිචය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ තස්ස බික්ඛුනෝ භාවනා පාරිපූර්යං ගච්ඡති. නිකම් බෑ එහෙනම්. නැවත නැවතත් ධම්මවිචය අරමුණක් පාසා ඒ ධර්මතා බැහැර කරන්න පුළුවන් විදියට ඒ ධර්මපාතවල පවතිනා වූ ආදීනවයන් දකින්න පුළුවන් විදියට ඒ ධර්මතාවයන්ගෙන් මිදෙන්න පුළුවන් විදියට ආදීනව නිස්සරණෙනි පෙන්වන්නේ. අපි කියමුකෝ ආස්වාදයේ ආදීනව නිස්සරණ බලනවා. තව වචනයක් හදාගනිමුකෝ. ආස්වාදයේ දුකටපත් වෙන සහ සතර යන්න තියෙන හැටි තේරුම් ගැනීම තුළ අන්න ඊට පස්සේ අපි මේ කතා කරන විදියට සිහි කරේ ධර්මය නුවණින් සොයයි. නුවණ හසුරවනවා. ඒවාට පරාජය උරුම කරලා දෙන්න. ඒවාට ජයග්‍රහණය උරුම කරන්න නැත්නම් ඒවා ෂේ කිරීම සඳහා නුවණින් සොයා නුවණ හසුරුවා විමසීමට කරනවා. එතකොට මෙන්න මේ ටික මේ නුවණින් සොයා නුවණ හසුරුවා විමර්ශනය කරන කාරණා ටිකට කියන නම තමයි ධම්මවිචය. ඒ ධර්මයන් විමර්ශනයට ලක්කොට බිම්මෙහාට සසර හදන්ට ඉඩ දෙන්නේ නැතුව කෙලස් නැමැති හසුරණී තොපි මගේ සිතින් ඵලයව කියලා. රාජ්‍ය කාලේදී වෙච්ච භාෂාව තෙපි කියලා කියන්නේ නරක එකක් නෙවෙයිනේ. මහණෙනි තොප කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පරස වචනයක් නෙවෙයිනේ. ඒ ව්‍යවහාර භාෂාව. අන්න ඒ වගේ අපටත් කියන්න පුළුවනේ අපට දුක් ගෙනත් දෙන්නා වූ ක්ලේශ ධර්මයනි තොප අපේ ශක්තිය අරගෙන අපේ හිතේ හැසරෙන එකේ තේරුමක් නැහැ බහැරවව්. ඒකට කියනවා ධම්මවිචය. දැන් මේ එකක් දෙකක් තුනක් හතරක් මෙහෙම වැඩෙන් භාවිතා කරන්න ඕනේ. වැඩෙනකොට තමයි ධම්මවිචය සම්බොජ්ජංගේ වැඩෙන්නේ සහ පරිපූර්ණත්වයටපත් වෙන්නේ. ඉතින් එතකොට මේක ක්ලේශ ධර්මයන් ප්‍රහීන කරන ගමනේදී ආර්ය මාර්ගයේ තියෙන අය නේද? ඒ නිසායි මම කියන්නේ අත්තකලමතාන යෝගයේ සමාධියක් හදාගත්තට ඒක බොජ්ජංගෙ එහෙම වැඩෙන්නේ නැහැ. මොකද මේකේ මේ ධම්මවිචය නෑනේ සිහි මුරුපුණා සිහි කිරීම සහ ආස්වාදයේ ආදීනව නිස්සරණ දැකීමක් නෑනේ ඒවායේ. සිත එකඟ කර ගැනීම කියලා එකඟ කරගෙන එතෙන්ටලා ඉන්නයි කැමැත්ත තියෙන්නේ. එතනින් එහාටත් යන්න පාරක් තියෙනවා. එතෙන් ආවනම් ධර්මයේ නැතුව එතෙන් ආවනම් එතනින් එහාට ධර්මය අරගෙන යන්න පාරක් තියෙනවා. ඉදිරියට දවසක අහගන්නකෝ කොයි වෙලාවෙ හරි
අපි ධර්මදේශනා මාලාවේ සැරසුම් වල ගොඩක් තියෙනවා. සමාජයට එළිනෝ වූ කරුණු පැහැදිලි කරන්නට. අපි බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියන්නේ. මෙන්න මේ විදිහට එතන තවත් වචනයක් තියෙනවා මේ වැඩීමෙන් ධම්මවිචය සම්බොජ්ජය පිරීමට එනවා. එම දහම නුවණින් සොයන නුවණින් හසුරවන විමසීමට පැමිණ ඔහුගේ වීරිය ආරම්භන ලද්දේ වෙයි. ඒක හැකිලී යන්නේ මිලාන වී යන්නේ නැහැ. අසංලීනයි කියන එකේ තේරුම සංලීන නොවේ කියන එකේ තේරුම පසුබාව සිටින්නේ නැහැ කියන කාරණාව. අන්න එතකොට ඒ ධම්මවිචය තුලින් ඇතිවෙනා වූ දෙයක් තමයි ඒ මග යන්නට ක්ලේශයන් බැහැර කරන්නට දහමට දිවිපුදා දහම ආරක්ෂා කරගන්නට දහම තුළ ජීවත් වෙන්න ඇතිවෙනා වූ ඕනකම. යස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ නැත්නම් තස්ස පුද්ගලෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනන්තෝ පවිචරන්තෝ පරිවිමංස සමාපත්තෝ පරිවිමං සමාපත්තෝ ආරද්දං හෝති විරියං අසල්ලීනං විරිය සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්දෝ හෝති. දැන් එතකොට ධම්මවිචය සම්බොජ්ජංගේ ඔස්සේ විචාරණකට විට ලීන නොවෙන්නා වූ අඳුරට නොයන්නා වූ සිත ඇති පුද්ගලයාට යම් මහණෙනි යම් කලෙක ඒ දහම නුවණින් සොයන්නා වූ නුවණ හසුරවන විමසීමට පැමිණෙන මහණෝගේ වීර්ය ආරම්භන ලද්දේ වේ. දැන් මොකද්ද වීර්ය? ධාවන තරකින් දුවන්න වීර්ය කරනවද? නැත්තම් කවුරු හරි තමන් පස්සෙන් පැන්නුවොත් බේරෙන්න වීර්ය කරනවද? ගලක් කඩන්න වීර්ය කරනවද? මේවත් වීර්ය කියලා කතා කරනවානේ. ඔව්. ගලක් නම් ඒක බාධකයක් ලිඳක නම්. එහෙනම් ඒක කඩන්න වීර්ය කරන්න ඕන. අන්න ඒ වගේ මේ නීවරණ කියන එක බාධකයක්. නිවිලා තැනසලා ඉන්න. හැංගිලා ඉඳලා ඇවිදින් තර්ජනය කරනවා. මම කියන්නේ ගරිල්ලා හමුදාවක් වාගේ කියලා. ගරිල්ලා හමුදාව දවල්ට නෑ පේන්න හැංගිලා ඉන්න. නමුත් අවත් දුර්වල අවස්ථාව බලලා එළියට ඇවිදින් අපිට පහර දෙනවා. එනින්ද චිත්තාභ්‍යන්තරයේ සැඟවුණා වූ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච ව්‍යාපාද මූලයන් කියලා කියන්නේ අපට වද දෙන්නට අපේ සිත තුළ හඳවා ගත්තා වූ වදකයන් සමූහයක් ගරිල්ලාවන් සමූහයක්. තථාගතයන් වහන්සේ පිළිබඳව පැහැදිලිලා නැද්ද? පැහැදිලි කරලා තිබෙනවා. කොහොමද පෙන්වන්නේ? තයෝමි භික්කවේ අන්තරා මල අන්තරා සපත්තා අන්තරා අමිත්තා අන්තරා පච්චත්තික අන්තරා වදකා ඔය තියෙන්නේ ඒගොල්ලොන්ට අදාළ නාම විශේෂණ ටික. චිත්තාභ්‍යන්තරේ පවතිනා වූ මලකඩක් වදකයෙක් පසමිතුරෙක් හතුරෙක් මොනවද තයෝ ලෝභ ද්වේෂ මෝහ බොජ්ජංග වැඩිම යන ලෝභ දේශ මොහ මැරීමේ සටන. හැංගීමේ සටන නෙමෙයි. මුහුණදී පරාජය කිරීමේ සටන. එතකොට අන්නේ සැඟවුණා වූ ගරිල්ලා හමුදාව ඔබට ජීවත් වෙනකොට මුහුණ දෙන්න සිදුවෙන්නා වූ පංචවිධ අරමුණු ඔස්සේ ඒවට මුහුණ දීමේදී මේ ගරිල්ලාව ඔබට ඇවිදින් පහර දෙනවට නැත්නම් ඔබේ හිතට එනවට කියනවා මට තරහ එනවා. මට පලිගන්න හිතෙනවා මට එකට එක කරන්න හිතෙනවා මට බය හිතෙනවා. ඒ හිතෙන්නේ ඇයි? හැංගිලා ඉන්නේ හින්දා. අන්න ඒ විදිහට අපට දුක් ගෙනත් දෙන්නේ මේ ඇතුළතින් අපි හදාගත්තා වූ සතුරු හමුදාව බව තේරුම් ගන්න පුළුවන් නම් ඔවුන් එලවා දමන්නේ නැතුව සැනසෙල්ල හම් වෙන්නේ නැහැ. අපි උදාහරණයක් ඉදිරිපත් කරලා තියෙන පසුගිය කාලේ. ඔබට නිවසක් තියෙනවා. ඔබත් මේකේ ඉන්න නමුත් පැත්තක් ඉඩ තියෙනවා. ඔබ ඒ නිසා මේක කුලියට දෙනවා කාට හරි. ජීවත් වෙන්න ආදායමක් ඕන නිසා. මේකට එනවා පිරිසක්. නමුත් හොඳ වුණ පෙන්නගෙන එන්නේ ඔබේ ඇදපළු හොයා ගන්න වරද හොයන පුද්ගලයෙක්. යන්නේන හැමතැනකදීම හොරෙන් ඇදපළු හොයා සමාජයට දෙනවා. දැන් ඉතින් මෙයා කවුද? මිතුරෙක්ද පසමිතුරෙක්ද? ඔබට යහපතක් නෙමේ කරන්නේ අදපළු හොයා එළියට දෙන එක. අන්න ඒ වගේ ඔබේම නිවසේ සින්නා වූ ඔබට හතුරුන පුද්ගලයා වගේ ඔබේම ජීවිතය තුළ සිටින්නා වූ
ඔබේ මේ හතුර ටික තමයි අර මම මතක් කළේ අන්තරා ඇතුළත අමිත්තා සපත්තා පච්චත්තිකා වදකා කියන වචන පහක් ඔස්සේ තාත්යන් වහන්සේ පෙන්ලා තිබෙන්නේ. මෙන්න මේ ටිකයි අපට දුක් ගෙනත් දෙන්නේ. මේ ටික තියාගෙන ලබන්න පුළුවන් නිවනක් හරි මේ ටික තියාගෙන වඩන්න පුළුවන් බොජ්ජංගයක් හරි නෑ කියන එක තේරුම් ගන්න වෙනවා. බොජ්ජංගයාගේ වර්ධනය ඔවුන්ගේ විනාශයයි. ඉතින් ඒ නිසා මේක මේ ධර්මයේ සිහි කරනකොට ධර්මයේ තියෙන සැනසීම තිහි වෙනකොට එයාට ධර්මයේ වැඩිපුර වෙලාවක් ඉන්න ධර්මයේ සැනසීම වැඩිපුර විඳින්නට ඔහුට මොකද ඇති වෙන්නේ? වීරියක්. විරිය සම්බොජ්ජංග. අන්න මතක තියාගන්න ඕන කාරණාව. මේ විදිහට සතිපදනම් කොටකට ධම්මවිචයත් ධම්මවිචය පදනම් කොටගෙන වීරියත් ආරම්භ වෙනවා. කාමයන්ගෙන් බැහැරව සිටින්ට කාමයන්ගේ බලපෑම විනාශ කරන්න ඒවා ක්‍රමයෙන් ශූන්‍ය කරන්න ඒවැ බලය අඩු කරන්න ඇලෙන කාරණා 100 නම් 99 98 ක්‍රමයේ ඔස්සේ ටික ටික පහළට ගේන්න වීරියක් ඕන. මොකද මේ වීරියට පදනම් වෙන්නේ මේ කෙලෙස් සතරන් සමග කරන යුද්ධේ නැත්තම් වදයට වඩා නික්ලේශී ධර්මයක සරණ ඔහුට ලැබී තිබෙන බැවින් ඔහු ඒ ධර්මයට කැමති. ඒකට තමයි ඔය විවේකයට කැමති කියලා කියන්නේ. වික්ෂුණීන් වහන්සේලා සම්බන්ධ වෙනොත් තියෙනවා දන්වලඳා විවේකයට කැමති බැවින් ගහක් යටට ගියා කියන්නේ. විවේකයට කියන්නේ මේ කම්මැලිකමට ඉන්න කැමති කියන එක නෙමෙයි. මතක තියා. වැඩ නැතුව ඉන්න කැමති කියන එකට නෙමෙයි. මේ විවේකය කාය චිත්ත උපදීන්ගෙන් නිදහස් වෙන විවේකය. අන්න එතකොට ඔය විවේක නිස්සිතෝ එහෙම කියලා තවත් තැන්වල ඔය පදෙත් පැහැදිලි කරලා තිබෙනවා. අන්න ඔබට දැන් මේ කියන පාර මේ කියන තරම් ඉක්මනින් යන්න බෑ හැබැයි. ඔබ ධර්මයට පැමිණුණ ධර්මයේ ගැන දන්න ධර්මයේ සිහි කරන කෙනෙක් වෙන්න වෙනවා. සිහි කරන එක තමයි සති. ධර්මයේ සිහි කරන එක සති. ධර්මයේ සිහි කිරීම කියන්නේ ඉතිපසෝ භගවා කියනවට හරි ස්වාක්ඛාතෝ කියනවට හරි එවම් මේ සුතං කියනවට හරි නෙමෙයි. ඒවයින් පෙන්නපු නිර්වාණ නම් වූ තෘෂ්ණාව නැති නම් වූ විවේක නම් වූ එහෙම නැත්නම් අසංකත නම් වූ අසංකත කියලා වචනයක් තියෙනවානේ. අසංකතය කියන්නේ නිර්වාණයට. අන්නේ ධර්මයට ප්‍රිය කරන පුද්ගලයා ඒ ධර්මයේ සිහි කරනකොට ඒ ධර්මයේ ඉන්න ඒවට එරහිව තිවෙන්නා වූ බලවේග මර්ධනය කරන්න වනසන්නට තමයි මේ සති පාවිච්චි වෙන්නේ. දැන් ඉතින් ඔය රටේ තොටේ සති ගැන කතා කරන අය සති උගන්වන අය බලන්න මේ සීල සූත්‍රය ආශ්‍රයෙන් මේ කියන සතියද උන් ළඟ තියෙන්නේ කියලා. අපි ඔය පහුගිය ධර්ම දේශනාවල මේවා එලි කරන්න පෙර ඔය පවතිනා වූ පෘථග්ජන ස්වභාවය. නැත්නම් නොගැඹුරු ස්වභාවය. එහෙම නැත්නම් නීවරණ වැඩෙන සහ නීවරණ යට වෙන ස්වභාවය අරුණාම බොජ්ජංග නොවැඩෙන ස්වභාවය පිළිබඳ විවිධ අවස්ථාවල කරුණු පැහැදිලි කළා. ඇතැම්ම තමන්ට අදාළ කාරණයක් නිසා හිත හිතවගෙන අපට සැරවැර එහෙම ඇනුම් පැද එහෙම කියන්නත් පටන් ගත්ත වෙලාවල් තිබුණා. අපි ගණන් ගත්තේ නැති වුණාට. ඒ තරමට ඒවා හරි කියලා තේරුම් ගත්තේ නැතුව ඔය කෙලෙසුන් යටපත් කරගෙන යන මාර්ගයේ යන අය ඒවා කරන අය කරවන අයට ඒවා නිසා ඊට පස්සේ අපි එහෙම කිව්වහම ව්‍යාපාදේ උපදිනවා. දැන් බුදුරජාණන් වහන්සේ සහ දේවදත්ත අතර අරගලයේදී අපි බුදුරජාණන් වහන්සේට පක්ෂයි. දේවදත්තට විරුද්ධයි. හැබැයි දේවදත්තගේ ක්‍රියාකාරකම් වලට එකඟ නැතුව දේවදත්තට අපි වෛර කරන්න ගියොත් එහෙම අපි වැරදි. මොකද ඒ වෛරය දේවදත්තගේ නෙමෙයි අපේ හිතේ තියෙන දුර්වලකම. අන්න ඒ වගේ මොන කාරණයක් නිසා හරි තමන් ළඟ ව්‍යාපාද උපදිනවා නම් එතකොට තේරුම් ගන්න ඕනේ ඒක තමන් ළඟ තියෙන දුර්වලකමක් කියන එක. එහෙනම් තව එකකින් දැනගන්න ඕනේ තමන් ළඟ තියෙනවා තව සතිය වැඩෙන්න ඕනේ කියලා. මේක සෝවාන් වුණ පුද්ගලයාට ප්‍රහීන වෙලා නැහැනේ අනාගාමී පුද්ගලයාට ප්‍රහීන වෙලා තියෙන්නේ. ඒ අතරමඟ තමන්ගේ මේ තත්වයන් තේරුම් ගන්න පුළුවන්කමක් තියෙන්න වෙනවා. දැන් එතකොට එහෙමනම් මොකද පෙන්වන්නේ? විරිය සම්බොජ්ජං යස්මින් සමයේ බික්ඛු භාවේති යම්මිටක මේ විරිය සම්බොජ්ජංගය ඔහු භාවතා කරනවාද විරිය සම්බොජ්ජංගා තස්මින් සමයේ බික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති.
අන්න එතකොට භාවිතාව කිරීම තුළින් නැත්නම් භාවනා කියන වචනේ එතන ගන්නෙ වැඩිම කියන අර්ථයෙන් අන්න විරිය සම්බොජ්ජංගේ වැඩිමෙන් පිරිපුන් බවට පත්වේවි ඉස්සරහට. ආරද්ධ විරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා. ඔන්න ඊළඟ දේට අදාළ අත්තිවාරම සකස් වෙන හැටි පැහැදිලි කරලා තිබෙනවා. මේ ආරද්ධ වීරිය ඇති පුද්ගලයාට ක්ලේශයන්ගෙන් මිදීම සඳහා වෙරදරන පුද්ගලයාට ඒ ක්ලේශයන් සංසිඳීම නිසා ඇතිවෙන්නා වූ ඊළඟට කියනවා නිරාමිස ප්‍රීතිය උපදී. මොකද්ද නිරාමිස ප්‍රීතිය කියලා කියන්නේ? ඔබට ප්‍රීතිය තේරෙනවා. තරඟයක් දිනුවාම මංගල උත්සවයකදී එහෙමත් නැත්නම් ලොතරැයි දිනුමක් ඇදීමකදී එහෙම නැත්නම් ඒ වගේ ඔබ යම්කිසි දෙයකින් උද්ධාමයට පත් වෙනවා. පෘථග්ජන පුද්ගලයාගේ උද්ධාමය ආමිෂ ප්‍රීතිය නැත්නම් විඳින ප්‍රීතිය හෙවත් ප්‍රීතිය මම කොට ගැනීම ඔය ආමිෂ කියන එකේ තේරුම. එතකොට කෙලෙස් සහිත පුද්ගලයාගේ හිතේ තියෙන මේ ප්‍රීතිය ආමිෂ ප්‍රීතිය ඔය ක්ලේශයන් ප්‍රහීනවකට උපදින්නා වූ ප්‍රීතියට මම නැති ප්‍රීතිය. නිරාමිෂ කියන එකේ තේරුම එකයි විඳින්න නැති නෙමෙයි. විඳීම මම කොට ගන්න නැති. නැත්තම් ලෝකෝත්තර සතර කියලාත් කියමුකෝ අපි. මෙන්න මේ විදිහට වීරිය පදනම් කොටගෙන උපදින්නා වූ සංසුන් බව නැත්තම් ප්‍රීතිය නිරාමිෂ ප්‍රීතිය කියලා කතා කරනවා. බලමු ඒක මොකද වෙන්නේ කියලා. යස්මින් සමයේ බික්කවේ බික්කුණෝ ආරද්ධ විරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා පීති සම්බොජ්ජංගා තස්මින් සමයේ බික්කුණෝ ආරද්ධෝ හෝති. තියෙන වචනේ. යම් කලක ඇරඹූ වීරිය ඇතිව යමෙකුට නිරාමිෂ ප්‍රීතිය උපදීද එසමෙහි මහණෝ විසින් ප්‍රීති සම්බොජ්ජංගය ආරම්භ කරන ලද්දේ වේ. පීති සම්බොජ්ජංගං අස්මි සමයේ බික්ඛු භාවේති පීච සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්ඛුනෝ භාවනා පාරිපුරින් ගච්ඡති. දැන් එහෙනම් අර නිරාමිෂ ප්‍රීතිය ඉපදුනා නම් ඊට පස්සේ එතන ඉඳලා තියෙනා වූ කාමාංගයන් ඉවත් කරන මේ අංගය පීති සම්බොජ්ජංගය. පීති සම්බොජ්ජංගය වඩාද භාවේති නැවත නැවත වඩාද වැඩි දියුණු කරාද. ඒ සමයේ ඔහුගේ පීති සම්බොජ්ජංගය වැඩිමෙන් පිරිපුන් බවට පත්වේ. මේ ප්‍රීතිය දුකද ඔය ජීවිතේ දුකයි කියලා කියන කට්ටිය ඉන්නේ මේ සම්බොජ්ජංගේ මරුණෙන් පස්සේද වැඩෙන්නේ අනාගත බුදුරාංගේ සාසනයේද වැඩෙන්න ඕන දැන් නෙමෙයිද දැන් එතකොට මේ සැනසීම තියෙන්නේ ජීවිතේ නෙවෙයිද බුදු සමෙන් පෙන්වන නිවීම ජීවිතේ නෙවෙයිද ඒක ප්‍රීතියක් නෙවෙයිද සතුටක් නෙවෙයිද දුක තියෙන්නේ කෙලෙස් වල ඒක නැතුවම ජීවිතේ තිබෙන්නේ ප්‍රීතිය ඒකයි බුදුන් වහන්සේ සුඛ වග්ගය තුල ගාථා 5කින් විතර සුසුකම් අත ජීවා යටතේදී වේරිනේසු අවේරිනෝ උස්සුකේසු අනුස්සුකෝ ඔය විදිහට වචන 5ක් ඔස්සේ පෙන්නලා තිබෙන්නේ අපි ආබස්සර දෙවියන් මෙන් සුවසේ වාසය කරමු කියලා. කිසියම් වෛරයක් නැති, පලිබෝධයක් නැති, තර්ජනයක් නැති, පාංචකමය උත්සාහයක් නැති අපි අර බුදු සමයෙන් පෙන්වන්නේ මිනිසාට දුකක් නෙමෙයි හදාගත්ත කෘතිම දුක ඉවත් කර ගැනීම තුළ ලැබෙනා වූ පුදුමාකාර සෝයක් පුදුමාකාර කියන එකේ තේරුමකට සමාන කරන්න මේ ලෝකෙ මොකවත් නැත නිසා ලෞතුරු සුව කියලා කියනවා. පීතිමනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති පීති මනස්ස කායෝපි කියන එකේ තේරුම පීති මන අස්ස කායෝ අස්ස ඔහුගේ ප්‍රීතිමත් සිත ඇති වන විට ඔහුට සිතෙහි හටගන්න ඊළඟ අංගයට කියනවා පස්සද්දි ප්‍රීති පස්සද්දි කියන්නේ සංසිඳනවා කියන එකනේ. අපි එහා පැත්තට ගිහින් බලමු. මේ පස්සම්බය තුළ ඊට පස්සේ මොනවද හම්බ වෙන්නේ කියලා. යස්මින් සමයේ බික්කවේ බික්කුණෝ පීතිමනස්ස කායෝපි පස්සම්බති චිත්තම්පි පස්සම්බති පස්සද්දි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්කුණෝ ආරද්ධෝ හෝති. යම් කලක ප්‍රීතිසිත ඇති මහණෝගේ කයත් සැහැල්ලු වේද
සිතත් සැහැල්ලු වේද? ඔන්න දැන් ඉතින් ඔය කායෝපි පස්සම්බදි චිත්තම්පි සප්පස්සම්බදි කියන එක කයට දානවට තමයි මම එකත නැත්තේ. සිතත් සිතුවිලිත් සැහැල්ලු වේ කියන එක. සිතුවිලි නැතුව නෙවෙයිනේ මේ දුක කියන්නේ සිතුවිලි වල පවතින ලෝභ දේශ මොහ චෛතසික වල අකුසල චෛතසික වල බර. අකුසල චෛතසික බැහැර වෙනකොට කුසල චෛතසික නැත්තේ නෑනේ. එතකොට ඒක තමයි ඔය කාය පස්සද්දි චිත්තපත්තද්දි කියන එක මෙතෙන්ට ගලපන්න ඕනකමක් තියෙන්නේ. සිතේ සිතුවිලි වල ඇතිවෙන්නා වූ බර බැහැරවීම හෙවත් බර බහා තැබීම හෙවත් සැහැල්ලු බව. සැහැල්ලුවක් වේද එසමයෙහි මහණෝ විසින් පස්සද්දි සම්බොජ්ජංගය අරඹන ලද්දේ වෙයි. එතකොට ඒක බලන්න මේවා අර පටිච්ච සමුප්පන්න බව සති පාදක වෙනවා ධම්මවිචයට. ධම්මවිචේ පාදක වෙනවා විරියට. විරිය පාදක වෙනවා පීති වලට. පීති පාදක වෙනවා පස්සද්ධි වලට. මේවා බාහිර ලෝකේ කොහෙවත් වැඩෙන්නේ නැහැ. ධර්මශාලාවක වැඩෙන්නේ නැහැ. පොතක් පතක් තුල වැඩෙන්නේ නැහැ. ධර්මයේ තේරුම් අරගෙන ධර්මයේ සරණ පතන්නා වූ ධර්මයේ සරණ බාරමයි හොයන්නා වූ භික්ෂුවක භික්ෂුණියක උපාසක කෙනෙක් තුල උපාසිකාවක් තුල නැත්නම් මිනිස් සිතක් තුල වැඩෙන්න ඕන මේවා. අර මොකද්ද පැහැදිලි කරන්නේ මේ පලිඟු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා වගේ වැඩක් විදුරු කපන්න පුළුවන් වගේ වීදුරුව තුළ උපදින්නා වූ පලිඟුව මහෙම වෙන්නේ නැති මට දැන් මේ මතක නැහැ වීදුරුවම කපලා දාන්න සමත් වෙනවා කියලා. ඒ වගේ මේ බොජ්ජංග ධර්ම සිත තුළ උපදින්නා වූ ක්ලේශයන් ප්‍රහීන කරන්න මරා දමන්න සමත් වෙනවා. පස්සදි සම්බොජ්ජංගං යස්මින් සමේ බික්ඛු භාවේති පස්සදි සම්බොජ්ජංගෝ තස්මින් සමේ බික්ඛුනෝ භාවනා පාරිපූර්ණං ගච්ඡති. එනම් පස්සද්ධිය භාවිතා කරන්න ඕන. පස්සද්ධිය වඩන්න ඕනේ. යම් කලක ඔහු පස්සදි සම්බොජ්ජංගේ වඩාද ඔය පීති මනස්ස කායෝ කියනක ගන්න ඔහුගේ සිත කියන එකනේ. අස්ස බික්කුවගේ කියන්න ඕනේ අස්ස ඔස්ස ඕන කෙනෙකුට අස්ස හරි පදේ ඔහුගේ. ඒකයි මම කිව්වේ ඔහු කියන වචනේ පාවිච්චි කළේ. අරබර ලද්දේ වෙයි. යම් කලක මහාන පස්සදි සම්බොජ්ජංගේ වඩාද එසමේ ඒ මහණෝගේ පස්සදි සම්බොජ්ජංගය භාවිතාවෙන් පිරීමට යේ. අපි එකට කියනවා කාය පස්සද්දි චිස්ස පස්සද්දි. පස්සද්දි සහැල්ලු බව. අතක තියාගන්න. මොනවද මේ කොහොමද මේ පස්සද්ධිය ලැබෙන්නේ? සාමාන්‍යයෙන් ඔබට ඔය බරක් අරන් ගියාම ඒ බර හිසට හෝ කරට දැනෙලා තියෙනවා නම් බර පැත්තකින් තිබ්බහම බර නැතිව දැනෙනවා සැහැල්ලු වෙනවා. ඒ වගේ මේ චෛසිකවල කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියලා පටවගත්ත බරක් තියෙනවා. ඒක තමයි වදය. අන්න ඒවා ඉවත් වෙනකොට තුනී වෙනකොට ඇති වෙන්නා වූ මේ සැහැල්ලු බවට තමයි මේ පස්සද්ධිය කියලා කියන්නේ. පස්සද්ධිය උපදිනවා. පස්සද්ධිය ඊට පස්සේ සංසුන් කිරීම තුළ ක්ලේශයන් බැහැර කිරීම තුළ වැඩෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? යස්මින් සමේ භික්ඛවේ භික්ඛුනෝ පස්සද්ධි කායස්ස සුඛිනෝ චිත්තං සමාධියති. සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. මහණෙනි යම් සමයක සැහැල්ලු කයසිත ඇති කැහැල්ලු සිතුවිලි ඇති මහණෙකුගේ සිත මොකද වෙන්නේ දැන්? දැන් එතෙක් මෙතන හිටියා දෙන්නෙක්. ඔබේ සිත තුළ මේ විතක්ක ਵਿਚාරයේදී කෙනෙක් සමග හතුරා සමග ගැටෙනවා මිතුරා සමග ඇලෙනවා. දිත්තයක් තියෙනවා හිත ඇතුලේ. සිත දෙකට බෙදාගෙන අර එකම පුද්ගලයා ද්විත්ව චරිතයක් රඟපානවා වගේ මොකද කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාරනවා හැම මොහොතකම අරමුණක් තුල දෙවන්නේක් ඉන්නවා කියලා. ඒ දෙවන්නට තෘෂ්ණාව කියලා කියනවා. එතකොට රූප තණ්හාව දෙවන්නා, ශබ්ද තණ්හාව දෙවන්නා. මෙන්න මේ විදිහට මේ දෙවන්නේක් ඉන්නකොට සිත එකඟ කරන්න බෑ. දෙන්නෙක් සටන් භූමියකනේ හැම වෙලාවෙම. දෙන්නෙක් හිටියොත් අර්බුදයක් පවතිනවා. අපි කියමුකෝ සංගීත පුටු තරගය කියලා එක පුටුවයි දැන් තියෙන්නේ. දැන් ඉතින් මේ එක පුටුවට නිතරංගෙන්පත් වෙන්න බෑනේ දෙන්නෙක් ඉන්නකොට. දෙන්නම මේක උරුම කරගන්න තරගයක්. අන්න ඒ වගේ මෙතන තිබෙනවා මේ විදිහේ
ගැටලුවක්. ඒ නිසා සමාධි කියලා කතා කරන්නා වූ බුදු සමයේ පෙන්වන ආනන්තරික සමාධියටපත් වෙන්න බෑ. නමුත් ඉතින් බුදු සමයෙන් පරිබාහිරව ඕනනම් වෙනත් අරමුණක් වැඩ දියුණු කරගෙන ඒක ආසනයේ බවට පත් කරගත්තාම ලෞකික සමාධියක් හදාගත්ත හැකියි. ලෞකික සමාධිය සහ ලෝකෝත්තර සමාධිය වෙනස දන්නේ නැති අය ඒක ඉතින් සමාධිය හරි සෝවාන් ඵලය හරි කියලා හිතන්න ඉඩ තියෙනවා. ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් අපි කරලා තිබෙනවා මහා කච්චායන මහරහතන් වහන්සේගේ ත්‍රිපිටකයට අදාළ ග්‍රන්ථයක පවතිනා වූ කරුණු පැහැදිලි කිරීමක් මගින් කීප වතාවක් මෙතන අපිට තියෙන කාලේ ඒක පැහැදිලි කරන්න ගන්න වෙලාවක් දැන් නැහැ. ඒ නිසා අපි ඒක පැහැදිලි කරන්නේ නැහැ. මතක් කරගන්න මේ ඒවා පිළිගන්න වෙනවා. ඒ පැහැදිලි කිරීම අපිට මේ සංසුන් ස්වභාවය පිළිබඳව කාමයන්ගයන් යටපත් කිරීමෙන් ලැබුණාම ඒකත් බොජ්ජංගයක් ඒකත් මේ ලෝකෝත්තර සමාධියක් කියලා පෘථග්ජනය හිතනවා. ඒ හිතන එක වළක්වන්නට ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ ඒ පිළිබඳව අරුත් දෙක පැහැදිලි කරලා තිබෙනවා. සමාජයට ඉදිරිපත් වෙන්න අවශ්‍ය වෙනවා ලෝකෝත්තර ලෞකික සමාධිය වෙනයි ලෝකෝත්තර සමාධිය වෙනයි. ලෞකික සමාධිය ශාස්ත්‍රයෙන් බහැරයි ලෝකෝත්තර සමාධිය ආර්ය පුද්ගලයන් තුළ කියන එක හොඳින් පැහැදිලි කරලා තිබෙනවා. ඒකේ බොජ්ජංග සම්පයුක්තානි ආර්ය පුද්ගලානි අන්තිම වචනේ මම ඔය ගත්තේ ඊට වඩා පැහැදිලි කරන්න කාලය ගන්න බැරි නිසා. දැන් මොකද පෙන්වන්නේ? සැහැල්ලු කායචිත්ත ඇති මහණුගේ සිත එකඟ වේද එකඟ වෙන එකට තමයි දැන් පෙන්වන්නේ. මොකද එසමෙහි මහණු විසින් සමාධි සම්බොජ්ජංගේ අරමුණ ලද්දේ වෙයි. අරමුණකට සිත එකඟ කර ගැනීම නෙමෙයි ආනාපාන සතිය වඩලා හරි නැත්නම් හුස්ම දිහා බලන් ඉඳලා හරි නැත්නම් වෙන අරමුණක් අරගෙන හරි මේ පෙන්වන්නේ ක්ලේශයන් සංසිඳීම තුළ අර දෙවන්නා බැහැරවීමෙන් ඇතිවෙනා වූ ඒකාග්‍රතාවය එක් අංගයයි එතකොට තියෙන්නේ එකඟ කියන කාරණාව. සමාධි සම්බොජ්ජංගං යස්මින් සමයේ බික්ඛු භාවේති සමාධි සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. අන්න ඊට පස්සේ පෙන්නනවා ඒ එකඟ බව වුණා නම් ඊට පස්සේ මොකද වෙන්නේ? ඔහු සමාධි සම්බොජ්ජංගය වඩනවා නම් ඔහුගේ සමාධි සම්බොජ්ජංගය පිරීමට නැත්නම් අංගු සම්පූර්ණ බවට පත් වෙනවා. සෝ තත සමාහිතං චිත්තං සාදුකං අජ්ජූපේක්ඛිතා හෝති. ඔන්න තවත් වචනයක් ඉදිරිපත් කරලා තිබෙනවා. අජ්ජූපේක්ඛිතා හෝති. එසේ ඒ පුද්ගලයා දෙපැත්තට අදින්න නැති එකඟ සිතින් වාසය කරනුයේ ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අජ්ජූපේක්ඛිතා කියලා කියන්නේ ඇතුළත පවතිනා වූ මධ්‍යස්ථ බව කියන වගේ අර්ථයක් තියෙනවා නේද? ආය කියන්නේ දෙපැත්තට අදින්න නැති බෙදන්න නැති එහෙම නැත්නම් ඔබ කතා කරන උපේක්ෂාව ලාභාලාභ සැප දුක් නින්දා හමුවේදී දෙපැත්තට ඇදෙන්නේ නැති මධ්‍යස්ථ භාවය අන්න අර සමාධිත් එක්කලා ඊළඟට ඇති වෙන සම්බොජ්ජංගයේ උපේක්ෂා සම්බොජ්ජංගය කියලා කියනවා. මනවින් මදහත්ව බලන්නේ වෙයි. ලාභේදී අලාභේදී සැපේදී දුකේදී නින්දාවේදී ප්‍රශංසාවේදී ඒවා දෙපැත්තට පැද්දෙන ඔන්චිල්ලාවක් වගේ දෙපැත්තට ගිය ස්වභාවය වෙනුවට කලබල වෙන කම්පා නොවන මේ හැම එකක් සමගව උපේක්ෂා සහිතව බලන්න පුළුවන් වෙනකොට ඒකට කියන්නේ උපේක්ෂා සම්බොජ්ජංගය. යස්මින් සමේ භික්ඛවේ භික්ඛු තථා සමාහිතං චිත්තං සාදුකං අජ්ජුපෙක්ඛිතා හෝති උපේක්ඛා සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. යම් කලක එසේ එකඟ වූ සිතින් මනාකොට මැදිහත් උපදින්නා වූ අරමුණු කෙලෙහි මධ්‍යස්ථව බලන්නේද ඒ බැලීමම උපේක්ඛා සම්බොජ්ජංගේ අරමුණ ලද්දේ වෙයි. උපේක්ඛා සම්බොජ්ජං යස්මින් සමයේ බික්ඛු භාවේති උපේක්ඛා සම්බොජ්ජංගා තස්මින් සමයේ බික්ඛුනෝ භාවනා පරිපූර්ණං ගච්ඡති. යම් කලක ඔහු විසින් මේ උපේක්ෂා සම්බොජ්ජගේ වඩාද මේ වැඩි දියුණු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ උපේක්ඛා සම්බොජ්ජංගයේ පරිපූර්ණ භාවයට පත් වෙනවා.
දැන් මෙතෙන්ට එන්න පුළුවන් නම් මේ වැඩේ කරන්න පුළුවන් නම් මොකද තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ? ඒ නිසා මා මෙහෙම දෙයක් කියන්න කැමතියි. කෙලෙස් යටපත් කරන භාවනා තුළ නීවරණ යටපත් කිරීමක් කරුණාම ලෞකික සමාධි වැඩිවීමක් කරුණාම බොජ්ජංග වැඩෙන්නේ නැහැ. බොජ්ජංග තියෙන්නේ බෝධිපාක්ෂික ධර්මවල. බෝධි කියන්නේ අවබෝධය. අවබෝධයේ පැත්ත ගන්නා වූ ධර්මවල 37න් එකක් තමයි බොජ්ජංග කියලා කියන්නේ. ඒ නිසා කෙලෙස් සහිත බවට කැමති නැති පුද්ගලයා නික්ලේශී බවට පත්වීම සඳහා ත්‍රිලක්ෂණය හදාරා ත්‍රිලක්ෂණය අනුගමනය කරයිද? චතුස්සත්‍ය හදාරා නිරෝධය සහ මාර්ගය අනුගමනය කරයිද? පටිච්චසම්පාදය හදාරා නිරෝධය දකීද? සතිපට්ඨානය වඩා ඉරියව් හතරෙන් එකකදී ක්ලේශයන් ප්‍රහීන කරයිද? මරණ සතිය හදාරා මේ ලෝභ දේශ මොහයන්ගේ මරණයට සිහිය යොමු කරයිද? කර්ම හදාරා කර්මක්ෂය කිරීමේ කර්මයෙන් නිරෝධය දකින්නට මහන්සි වෙයිද? මේ ඕන කෙනෙක් ගාව ආරම්භ වෙන්නේ සති. ඒ ඕනෑම ක්‍රියාමාර්ගයක් තුළ මේ බොජ්ජංග වැඩෙනවා. එකයි මම කියන්නේ බොජ්ජංග කියලා වෙනව දහම් පෙළක් නැහැ. අර ධර්ම මාර්ගයේ ඕන කෙනෙකුට මේ බොජ්ජංග වැඩෙනවා. එහෙනම් අපට ධර්ම දේශනාවකින් පුළුවන් කතා කරන්න විතරයි අර ඉහතින් සඳහන් කළ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන යුක්ත පුද්ගලයෙකුගේ ඇසුරට ගිහින් හිතවත් වෙලා ශ්‍රවණය කරලා අධාරලා ධර්මය anu පොත් 56ක් නොව නිවීම බව තේරුම් අරගෙන. ඒ පොත් 56 තියෙන ධර්ම සූත්‍රවල තියෙන්නේ මේ මාර්ගයේ බව තේරුම් අරගෙන. ඔබට ධර්ම රුචි වෙන්න වෙනවා. ඔය නමක් තියෙන ධර්ම රුචි කියලා භික්ෂුණුත් හිටියයි කියලා. ඒ වගේ ඔබට මෙන්න මේ විදිහට අර පැවිදි වෙන්න කැමති අයට නම් පැවිද්ද, එහෙම නැත්නම් පැවිදි නොවි මොකද වෙන්නේ? ඒ දහම් ඇසීම තුළින් ඔහු ප්‍රිය කරන අමුතු තැනක් තියෙනවා. අනිත් අය නැටුම් ගැයුම් වලින් කලබල වෙන සිතේ පේ කළාට තේරුම් ගත්ත පුද්ගලයාට නිවන සිතක් තිබෙන බව වැටහෙනවා. ඔන්න ඔය නිවන සිතක් තියෙන බව වැටහෙන්න සමහර විට කර්මස්ථානයක් වැඩිම ආනාපාන සිත වැඩිම තුළින් සිත එකඟ වීම අභ්‍යාසයක් වෙන්න පුළුවන්, උදව්වක් වෙන්න පුළුවන්. නමුත් ධර්මයක් භාවිතයෙන්තර ඉන්හාට යන්න බෑ. අන්න මෙන්න මේ නිවන සිතක් පිළිබඳ අවබෝධ ඇති පුද්ගලයා ධර්ම ශ්‍රවණය කළ කල්යාණ මිත්‍ර සේවනයෙන් පස්සේ සද්ධර්ම ශ්‍රවණයෙන් පස්සේ අර යෝනිසෝ මනසිකාර ධම්මාන ධම්ම පටිපදා කියන වචන දෙක යටතේ මේ බොජ්ජංග තමයි වැඩෙන්නේ. එහෙමනම් ඔන්න අපි ඔබට මේ සංයුත්තිනිකාය දෙකපොතෙහි තියෙන සීල සූත්‍රයේහි මේ ඇසුරට ගිහින් ක්‍රමානුකූලව සිතෙහි කාමාංග පරිබ්බැහි බැහැරවීම තුළ නිවෙන පැත්තට අවබෝධයේ පැත්තට මේ ගුණාංග 7 වැඩෙන ආකාරය පැහැදිලි කළා. මෙතනින් එහාට මේකේ ඡේදයක් තියෙනවා. ඒක ගිහින් බලන්න. ආකාර 7කින් නිවීමටපත් වෙන හැටි තියෙන්නේ. ඒ ඕනෑම ආකාරයක් ඔබට ලැබෙන්න පුළුවන්. ඒ නිසා අහවල් ක්‍රමයට යන්න කියන්න ඕන නෑනේ. මේ බොජ්ජංග වැඩිමෙන් තොරව එතෙන්ට යන්නේ නෑ කියලානේ පෙන්නන්නේ. බොජ්ජංග වැඩින්නේ නෑ අර කියපු ධර්මයක් අසා අනුගමනය කිරීමෙන් තොරව. දැන් ඔබේ ඉල්ලීම මම ඉටු කරා කියලායි මම කල්පනා කරන්නේ. ඔබට ගැළපෙන පරිදි කරුණු පැහැදිලි කරා කියලායි මම කල්පනා කරන්නේ. ඒ නිසා ඔන්න ඔබේ බලාපොරොත්තු ඉටු වෙන පරිදි මේ ධර්ම දේශනාව ත්‍රිපිටකගත සූත්‍රයක් ආශ්‍රයෙන් එහි තිබෙන දේ තවත් සරලව පැහැදිලි කරමින් පැහැදිලි කළා. ඔබ ඇතුළු හැම දෙනාට බොජ්ජංග ධර්මයන් වැඩිීමේ වටිනාකම තේරුම් ගන්නට ලැබේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනයේ මියගේ දෙමව්පියන් සිහිපත් කොටගෙන ශ්ලෝකවාසී සියලු දෙනා වෙත සිදු කරනු ලබන්නේ හෝමාගම ක්‍රිස්ටල් හෝම්ස් පදිංචි දමයන්ති සිල්වා මහත්මියගේ මූලිකත්වයෙන් පවුලේ සියලු දෙනාත් ආනන්ද ජයවර්ධන මහතාත් ඇතුළු පිරිස විසිනි. මාතෘකාව ආයත් මතක් කරනවා නිවන් මගට හේතු වන සප්තබොජ්ජංග ධර්ම මූලික කරගෙන සිදු කරනු ලබන ධර්ම දේශනාවක්. මාතෘකාවට සාධාරණ ඉටු කළානේ මමනේ. අරමුණ සබ්බදානං ධම්මදානං ජිනාති සියලුම දානයන් අභිභව ධර්ම දානයේ උත්තම බව. අද දිනට පරලෝ සැපත් වී වසර 25ක් සපිරෙන ආදරණීය පියාණන් වන වත්මන් ආතද සිල්වා මහතාට වචන වැරදුනා. ආදරණීය පියාණන් වන චල්මන් ආතරද සිල්වා මහතාටත් පරලෝසපත් වී වසර 27ක් සපිරෙන ආදරණීය මෑණියන් වන ෆ්ලොරන්ස් තිලකරත්නද සිල්වා මහත්මියටත්
පරලෝසෙපත් වී වසර 13ක් ගෙවන සොහයුරා වන උපාලිද සිල්වා මහතාටත් මෙම ධර්ම දානමය කුසලයේ හේතු කොටගෙන මේ බුද්ධෝත්පාද කාලය තුලදීම ඉක්මන් භවයකදී මිනිසත් භව ලබන්නටත් එහිදී නිවන් මඟ පූර්ණේ කර ගැනීමටත් ලැබේවා කියා එකසිතින් ප්‍රාර්ථනා කරමු. මියගිය සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වී මියගිය සියලු පින් කැමති ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වී සතර දුක් නිමා කර ගැනීමට අවශ්‍ය මංපෙත් පාදා ගැනීමට ඒ ජීවිත සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. සුජීවත්ව සිටින සියලු සහෝදර සහෝදරියන්ටත් ඥාතීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා. මේ ජීවිතයේදී නොහැකිනම් ඉක්මන් භවයකදී නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ සද්ධර්මයේ උපකාරී වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ වන අප වෙනුවෙන්ද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා උතුම් නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මෙම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු ලෝකවාසීන්ද කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වී නිරෝගී සම්පන්නිය ලබත්වායි කියන යහපත් ප්‍රාර්ථනයක් තිබෙනවා. කුඹියෙක් බත් ඇටයක් අරගෙන යන්නාසේ තනියෙන් ගෙනියන්න බෑ ඔක්කොම එකතු වෙලා බොහොම ලේසියෙන් පෙරලාගෙන යනවා. සියලු දෙනා සහයෝගයෙන් එකතු වෙලා කොරෝනා නැමැති වසංගතය සමාජයෙන් පන්වා දැමීමට කටයුතු කරමු. ඔවුනොවුන්ගේ අවංක අහිංසක අකලංක එහෙම නැත්නම් සහයෝගය මත හාල් හැංගීම සීනි හැංගීම වැනි ඒවා සහයෝගය නෙමේ කරදරනේ. මතක තියාගන්න සහයෝගය කියන එකේ පැති කොච්චර තියෙනවද කියලා. එබැවින් ධර්මදේශනාව සඳහා මූලිකාත්වය දරා ධර්මදේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා පරලෝසෙපත් වන්නට යෙදුනා වූ දෙමව්පියන් ගෞරවයෙන් සිහිපත් කරන්න ඔබට කළ මෙහෙවර වෙනුවෙන් පරලෝකීය ගමනේදී පින් කැමති දැනක එසේනම් පින් අනුමෝදන් කරගෙන මේ බුද්ධෝත්පාද ඊතා ඉක්මනින් නිසත් බල ත්‍රිලක්ෂණය වැනි දහම් කරුණක් වටහාගෙන බොජ්ජංග වැඩිම තුලින් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණයෙන් සැනසෙන්නට හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අනුග්‍රහක බවසුන් වශයෙන් කටයුතු කළා ඔබටත් සුජීවත්ව වාසය කරන්නා වූ හැම දිනාටමත් දුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා රැකිය ආදී කටයුතු සාර්ථක වේවා අනාගත බලාපොරොත්තු ඉටු වේවා රෝග පීඩා දුරු වේවා කල්යාණ මිත්‍ර සේවනයේ අගේ වැටේවා ත්‍රිලක්ෂණයේ ගැඹුරු වැටේවා අනුගමනීය ප්‍රතිපදාවක් තුළ නිර්වාණයෙන් සැනසෙන්නට හේතු වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. मोहक्षयो निब्बानं